වන් සරණයි සියලු දෙනාටම. හොඳයි. අද දිනේදී අපි කතා කරමු මේ ගුරුවරයා ගැන. දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ඒ වගේම නිවීමක් හොයන නිවනක් හොයන ඔබ සියලු දෙනාම ගුරුවරයෙක් සොයමින් ඇවිදිනවා. ඉතින් අපි කතා කරමු අද දවසේදී කවුද මේ ගුරුවරයා, කොහොමද ගුරුවරයා අඳුනාගන්නේ කියලා. ඉතින් ගුරුවරයා අඳුනගන්න කලින් බොහෝ පිරිසකට ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බොහෝ පිරිසක් ඔවුන්ගේ තියෙන මේ මෝඩකම නිසා, ඔවුන්ගේ තියෙන අනුවණකම නිසා, ඔවුන්ගේ තියෙන උද්දච්චකම නිසා ඔවුන්ට හිතෙනවා Taman ලොකු වීරයෙක් කියලා. ඒ තමන්ගේ තියෙන මෝඩකම, උද්දච්චකම, ඒ අනුවණකම නිසා තමන් මහ වීරයෙක් කියලා හිතලා ඔවුන් සෑම වෙලාවෙම මේ තමන්ව ඉස්සරහට දාගෙන, ඒ තමන්ව ගුරුවරයා කරගෙන තමන් කියන විදිහට ඉන්නවා. දැන් මේ මුරණ්ඩුකම ඔබ සියලු දෙනා කෙරෙහිම තියෙනවා. මම ඔබෙන් ඇහුවොත් ඔබ මේ ලෝකේ වැඩිම විශ්වාස කරන්නේ කවුද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ සියලු දෙනාම දෙන උත්තරේ තමයි ඒ Taman කියන එක. ඔබ මේ ලෝකේ හරි කියලා හරි වැරදි කියලා හරි තීරණ ගන්නෙ. ඔබ මේ ලෝකේ කටයුතු වලට අවශ්‍ය උපදේශය ගන්නෙ කවුද කියලා ඇහුවොත් ඒක බොහොම සරල කාරණයක්. ඔබ සියලු දෙනාම මේ තීරණයේදී තමන්ව තමයි විශ්වාස කරන්නේ. මේ තමන්ව තමයි ගුරුවරයා විදිහට තියාගෙන ඉන්නේ. ඔබගේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විදිහට අදහන්නේ. එහෙම නැත්නම් ඔබගේ ඒ ශාස්ත්‍රවරයා විදිහට ඔබ අදහන්නේ මේ තමන්වමයි. එහෙම නැත්නම් මේ තමන්ගේ සිතමයි. මේ තමන්ව විශ්වාස කරගෙන තමන්ම පිහිට කරගෙන තමයි ඔබ බොහෝ පිරිසක් ඉන්නේ. දැන් ඔබට හිතෙනවා ඔබ ලොකු වීරයෙක් කියලා. ඔබ විශේෂ පුද්ගලයෙක්. ඔබට හැමදේම තේරෙනවා කියලා ඔබට හිතෙනවා. ඇත්තට මෙහෙම හිතෙන්නේ ඔබේ තියෙන මේ මෝඩකම සහ අනුවණකම නිසා. ඉතින් ඔබ ටික පරිස්සමෙන් බලන් ගියොත් ඔබගේ මේ වීරකම, ඔබගේ තියෙන මේ බොරු උද්දච්චකම සෝභාදාම විසින් නිරන්තරයෙන්ම පරීක්ෂණයට ලක් කරනවා. දැන් අපිට මේ අවස්ථාවේදී පෙනී යනවා ඒ සියලුම වීරයෝ මේ අවස්ථාවේදී පෙරදිලා ඉන්නේ. ඒ සියලුම වීරයන්ට වඩා ඉහළින් පවතින යමක් තියෙනවා කියලා ඔබ හොඳ සැලකිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි. එහෙනම් මේ තමන්ව මේ වීරයා කරගෙන, තමන්ව විශේෂ කරගෙන, තමන්ව උලුප්පගෙන මේ ගමන යන්න හදනවා. ඔබ යන්න හදනවා. ඔබ හිතනවා ඔබට හරියයි කියලා, ඔබගේ යන මාර්ගේ හරියයි කියලා. ඔබ කරන දේවල් හරි කියලා ඔබ හිතාගෙන හිටියට ඔබට වඩා ඉහළින් යමක් පවතිනවා. ඔබට වඩා ඉහළින් තියෙනා වූ ධර්මතාවයක් පවතිනවා. ඔබ මහ ලොකු වීරයෙක් කියලා හිතාගෙන හිටියට මේ ධර්මතාවය විසින් ඔබව පාගලා පොඩි කළා පල්හැට ඇදලා දානවා. ඉතින් මේ ධර්මතාවය විසින් ඔබට නිරන්තරයෙන්ම ඔබට යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබේ තියෙන මේ මෝඩකමට, ඔබගේ තියෙන අනුවණකමට ඔබට මේ පණිවිඩය ඇහෙන්නේ නැහැ. ඔබට මේ පණිවිඩය මොකක්ද කියලා ඔබට තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. ඉතින් මේ මෝඩකම
නිසා අර නිරන්තරයෙන්ම මේ ධර්මතාවයේ විසින් ඔබට පෙන්වලා දෙන මේ පණිවිඩය ඔබට ඇහෙන්නේ නැහැ. ඔබ නැවතත් ඔබගේ සිතම විශ්වාස කරනවා. නැවතත් ඔබම විශ්වාස කරනවා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා කොහොම වුණත් කොච්චර වුණත් මේ තියෙන කරදර වලින් එහෙම නැත්නම් මේ තියෙන தත්ත්වය ඔබට පාලනයට ගන්න පුළුවන් කියලා කොයි වෙලාවෙ හරි. නැවතත් මේ වෙලාවේ తాවකාලික පරාජය වුණත් නැවතත් ඔබට වීරය වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවා. අනේ බලාපොරොත්තුවත් එක්ක ඔබ ඉන්නවා. ඉතින් මේ සදා ඔබ නොයෙකුත් දේවල් කරනවා වෙන්න පුළුවන්. සමහරෙක් ආසේ තියෙන තාරකා වෙනස් කරන්න උත්සාහ කරනවා. ග්‍රහලෝක වල ස්ථානය වෙනස් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කේන්දරයක් හරි මොකක් හරි අල්ලගෙන ඒකේ තියෙන ග්‍රහතරු වෙනස් කරන්න ඔබ උත්සාහ කරනවා. එහෙම වෙනස් කළා ඔබ නැවතත් ඔබ වීරය වෙන්න හදනවා. ඔබ මේ தත්ත්වය ඔබගේ පාලනයට නැවතත් ගන්න උත්සාහ කරනවා. සමහරු තමන්ගේ ගෙදර තියෙන වාස්තු බලලා ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක වෙනස් කළා ඔබ හිතනවා දැන් ඔබේ පාලනය මේ සියල්ලම පාලනය ඔබේ අතට අරගෙන ඔබ නැවතත් වීරය වෙනවා කියලා. එහෙම නැත්නම් තවත් සමහරු නොයෙකුත් ආකාරයේ නොපෙනෙන බලවේග කරේ විශ්වාසය තබනවා. එම විශ්වාසය තබලා ඔබ හිතනවා මේ தත්ත්වය ඔබට වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහේ මොනම ආකාරය හරි ඔබ සරණක් බලාපොරොත්තු වෙනවා. ඔබ එක එක දේවල් වෙනස් කරනවා. එහෙම නැත්නම් ඔබ එක එක පුද්ගලයන්ට බලපෑම් කරනවා. බලපෑම් කරලා ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරන්න හදනවා. ඔබ ඒන් බලාපොරොත්තු වෙනවා වෙනසක්. එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් හරි වෙන මොකක් හරි එකක් ගොඩනගලා ඒ තියෙන ඉලක්කම් හරි වෙනත් දේවල් හරි වෙනස් කරලා ඔබ හිතනවා නැවතත් ඔබ වීරයෙක් වෙන්න කියලා. එහෙම නැත්නම් මේ භෞතික වශයෙන්ම යම් කාරණා ටිකක් වෙනස් කරලා ඔබ බලාපොරොත්තු වෙන විදිහේ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට මේ පාලනය නැවත පාලනයේ අතට ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා. ඉතින් ඔබ නිරන්තරයෙන්ම එක එක ආකාරයෙන් ඔබ උත්සාහ කරන්නේ මේ නැවත පාලනය අතට ගැනීම සඳහාම තමයි. මේ සඳහා ඔබ නොයෙකුත් ආකාරයේ උපක්‍රම යොදනවා. නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද භාවිතා කරනවා. මේ භාවිතා කරලා ඔබ නැවත නැවත උත්සාහ කරන්නේ ඔබගේ පාලනයෙන් ගිලිහිමින් යන දේ නැවත පාලනයට ගැනීම සඳහාමයි. ඔබ මේ ඔබේ පාලනයෙන් මේ ගිලිහෙන හැම මොහොතකදීම ඔබ ඉමෝෂනල් වෙනවා. එහෙම නැත්නම් හැඟීම් බර වෙනවා. ඔබට හැඟීම් පාලනය කරගන්න බැරුව යනවා. ඉතින් මේ හැඟීම් පාලනය කරගන්න බැරුව ගිහිල්ලා නැවතත් ඔබගේ පාලනය ඇතුළට ගන්න ඔබ ලොකු උත්සාහයක් දරනවා. ඉතින් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා, ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ කවදා හරි මේක ਸਰව සම්පූර්ණ ලෙසම මාගේ පාලනය ඇතුළට ගන්න පුළුවන් කියන එක. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. මේ මෝඩකමත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. මේ බොරු පුහු වීරකමත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් කවුරු හරි මේ තමන්ගේ තියෙන මේ මෝඩකම තෝරගත්තා නම් අර බොරු තියෙන බොරු වීරත්වයේ අතහැරලා දැම්මනම් අනේ බොරු මෝඩකම අතහැරලා දාලා ඒ පුහු වීරත්වයේ අයින් කරලා දාපු කෙනෙකුට අපි කියනවා මුනිවරයෙක් කියලා. එහෙම නැත්නම් අවබෝධයත්වයටපත් වෙච්ච කෙනෙක් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම මේ කතාව ඔබට කිව්වට පස්සේ ඔබ ඊට පස්සේ ඒ කතාව තුළින් ඔබ නැවතත් වීරයෙක් වෙන්න හදනවා. ඔබ ලෞකිකත්වයේ තුලින් විතරක් නෙමෙයි වීරයෙක් වෙන්න හදන්නේ, ලෝකෝත්තරත්වයේ තුලත් ඔබ නැවතත් වීරයෙක් වෙන්න හදනවා.
ඒ තුලත් ඔබ පොහු වීරයෙක් වෙන්න හදනවා. බොරු ආටෝපයක් මවාගෙන බොරු වීර චරිතයක් මවාගෙන එහිත් වීරයෙක් වෙන්න හදනවා. එයත් ඔබ පාලනයට ගන්න හදනවා. එහෙම කරන්න හදනවා නම් ඔබට නැවතත් වැරදිලා. නැවතත් ඔබ කලින් හිටපු ඒ චක්‍රය තුලම සිර වී සිටිනවා මිසක් ඔබ ඒ චක්‍රයෙන් නිදහස් නැහැ. ඉස්ලාම් මේ සබහාදාම දෙන පණිවිඩය මොකද්ද කියලා හරියට තෝරගන්න. මේ හැම වෙලාවම තමන්ම වීරයා කරගෙන තමන්ටම මේ සවන් දෙන ඒ ගතිය, ඒ මුරණ්ඩු ගතිය ඉස්සලා අඳුන ගන්න. ඒ මුරණ්ඩු ගතිය ඇතුලේ හැම වෙලාවම කොයි වෙලාව හරි තමන්ට මේ පාලනයට ගන්න පුළුවන්, පාලනේ තියාගන්න පුළුවන්, කොයි වෙලාව හරි මට නැවතත් වීරයා වෙන්න පුළුවන් කියන ඒ මෝඩකම අඳුන ගන්න. මේ සියල්ලටම ඉහළින් යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන බව එතකොට ඔබට පෙනෙන්නට පටන් ගනී. ඒ පෙනෙන්නට පටන් ගත්තොත් ඒ ධර්මතාවයේ තුල ඔබ දිය වෙලා යාවි. ඔබට තවදුරටත් කරන්න දෙයක් ඉතුරු නැති වේවි. ඇත්තටම මෙතනදී ඔබ හොඳට තෝරගන්න ඕනි කාරණයක් තමයි ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ, හැම මොහොතකම උත්සාහ කරන්නේ ජය ගන්න. වීරයෙක් වෙන්න. දිනන්න. මොන හරි විදියකින් හරි. එක පැත්තකින් ලෞකිකත්වයේ පැත්තෙන් ඔබ ජය ගන්න හදනවා, දිනන්න හදනවා, වීරයෙක් වෙන්න හදනවා. එහෙම නැත්නම් ඔබ ලෝකෝත්තර පැත්තට ගිහිලා තායි හදන්නේ වීරයෙක් වෙන්න, ජය ගන්න, දිනන්න. මම සසර පරදවල දිනනවා. දිනලා කවදා හරි රහතෙක් වෙනවා. ඔහොම කියලා කියන්න හිතන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න රහතෙක් කියලා කියන්නේ දිනපු කෙනෙක් නෙමෙයි, පරාජය බාරගත්තු කෙනෙක්. වීරත්වයේ අතහැරපු කෙනෙක්. ඔබ මේ හැම වෙලාවෙම මේ දිනන්න හදන එකේ තියෙන වෙහෙස ආයාසය අඳුනගෙන ඒ දිනීම අතහැරපු කෙනෙක්. පරාජය ਸਰව සම්පූර්ණ ලෙසම පරාජය බාරගත්තු කෙනෙක්. අර නඩත්තු කරන පුහු වීරත්වයේ අතහැරලා දාපු කෙනෙක්. ඉතින් ඔබ කොයි පැත්තට හරි ලෞකික පැත්තට හරි ලෝකෝත්තර පැත්තට හරි ඔබ මේ හැම මොහොතකදීම මේ දිනන්න හදන ඒ වැඩපිළිවෙල අඳුනගෙන ඒ දිනන්න හදන වැඩපිළිවෙලෙන් පොඩ්ඩක් නවතින්න. නවතිලා පරදින්න පටන් ගන්න. පරාජය බාර ගන්න. ඔබ මේ ධර්මතාවයට පරදින්න. මේ ධර්මතාවය හරියට තෝරගන්න. මේ ධර්මතාවය ඔබට හැම වෙලාවෙම පණිවිඩයක් කියනවා. ඉතින් මේ පණිවිඩය තුළ ඔබ උත්සාහ කරන්නේ හැම වෙලාවෙම මේ ධර්මතාවය පරාජය කරලා ඔබ දිනන්න හදනවා. මේ ධර්මතාවය පරාජය කරලා ඔබ දිනන්න හදන එකේ තමයි ඇත්තටම මේ ගැටලුව තියෙන්නේ. මේක හරියට කල්පනා කරලා තෝරගෙන මේ ධර්මතාවයට පරාජය වෙන්න හිස නමන්න. මේ හිස නමන්න යනකොට ඔබගේ මාන්නය ඔබට ඒක ඉඩ දෙන්නේ නැහැ. ඒ පුහු මාන්නේ පොඩ්ඩක් අතාරින්න. අතහැරලා මේ ධර්මතාවයට හිස නැවුවොත් ඔබට පුළුවන් වෙනවා ඒ දවසේදී ධර්මතාවය පරාජය කරන්න. මේ දිනුම තියෙන්නේ පරාජය තුලයි. ඉතින් පොඩ්ඩක් ඔබගේ ජීවිතය දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. මොකද්ද ඔබ ජීවිතය කියලා කරන්නේ? ඔබ හැම වෙලාවෙදීම කරන්නේ යම් බාහිර පිළිසරණක් බලාපොරොත්තු වෙන එක. ඔබට ජීවත් වෙන්න හැම වෙලාවෙම මොකක් හරි එකක් ඕනේ. මොකක් හරි ඒක එල්ලිලා ඉන්න ඕනේ. එක්කෝ ඔබ පුද්ගලයෙක්ගේ මත රඳා පවතිනවා. පුද්ගලයෙක් මත එල්ලිලා ඉන්නවා. ඔබගේ පවුලේ ඥාතියෙක් වෙන්න පුළුවන්. වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ කාගේ හරි ඇඟේ එල්ලිලා ඉන්නවා. එතකොට ඔබ
ඔබ හිතනවා ඔබගේ සහනය තියෙන්නේ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය මත. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ බැඳීම මත කියලා. ඉතින් එතකොට ඔබ ඒ පුද්ගලයා මත එල්ලිලා ඒ පුද්ගලයා ඔබට අනුකූලව නම්ම ගන්න උත්සාහ කරනවා. දැන් මෙතනින් ඔබට සහනයක් බලාපොරොත්තු වෙනවා මේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය හරහා. එහෙම නැත්නම් ඔබ බඩු මුට්ටු ටික එල්ලිනවා. භෞතිකමය දේවල් ටික එල්ලිනවා. මෙහෙම එල්ලිලා ඒකේ සරණ යනවා ඔබ. ඒකේ සරණ ගිහිල්ලා ඔබ ඒක හරහා බලාපොරොත්තු වෙනවා යම් සහනයක්. අඩු ගානේ ඔබ ඉලක්කම් ටික හරි මේ සහනය බලාපොරොත්තු වෙනවා. සමහරට ඔබ කවදාවත් සල්ලි අල්ලලා නැහැ. හැබැයි ඔබ බැංකු පොතේ හරි වෙන කොහේ හරි කොටස් වෙළඳ පොලේ හරි තියෙන ඔබගේ ඉලක්කම් ටිකක් දැකලා ඒකෙන් සතුටු වෙනවා. ඉතින් මේ විදිහට එක්ක ඔබ ඉලක්කම් ටික හිර වෙලා ඉන්නවා. ඒකේ සරණ යනවා. ඉතින් මේ හැම වෙලාවෙම ඔබ මොකක් හරි දෙයක සරණ යනවා. ලෞකික විදියට ලෞකික ජීවිතයක් කියලා කියන්නේම මහා ලොකු විදියට භයානක විදියට ඔබ තව දේවල් ටික එහෙම නැත්නම් තව පුද්ගලයෙක් ටික තවත් සිදුවීම් ටික ඔබ සරණ ගිහිල්ලා ඉන්න එක. මේක ඇතුලේ ඔබ හැම වෙලාවෙම යම් බලාපොරොත්තුවක් තියෙනවා. දැන් තියෙනවට වඩා අනාගතේ හොඳ වෙයි. අනාගතේ හොඳ වෙයි කියන ඒ බලාපොරොත්තුව. අනාගතේ මීට වඩා හොඳින් යමක් සිද්ධ වෙයි කියන ඒ බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම ඒ අනාගතය ඔබ පිළිසරණ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් හොඳට බැලුවොත් ඔබට තේරෙයි මේ ඔබ අනාගතය කියලා ගොඩනගාගෙන තියෙන එක්තරා ආකාරයක සිහිනයක්. ඉතින් මේ සිහිනය තමයි ඔබ පිළිසරණ කරගෙන ඉන්නේ. දැන් ඔබ දන්නවා මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් හරි මත්පැන් බොන කෙනෙක් හරි මොකද්ද කරන්නේ? දැන් මේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් ඔය මත්ද්‍රව්‍ය හරහා ඒ ලබා ගන්නා ඔය උත්තේජනේ හරහා මවා ගන්නවා සිහිනයක්. එතකොට ඔහුට ජීවිතේ වෙන්නේ අර සිහිනය. අර මවා ගන්නා ඒ උත්තේජනේ හරහා ගොඩනැගෙනා වූ සිහිනය. ඒ සිහිනය තුළ තමයි ඔහු මත් වෙලා ජීවත් වෙන්නේ. ඉතින් ඔබ කරන්නේත් මොකද්ද? ඔබත් හැම වෙලෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔබට මත් වෙන්න යමක් ඕනේ. ඔබට හැම වෙලාවෙම මත් වෙන්න යමක් ඕනේ. දැන් අර මත්ද්‍රව්‍ය ගන්න පුද්ගලයාට ඒ මත්ද්‍රව්‍ය නැතුව ගියොත් ඔහුට ලොකු අමාරුවක් එනවා. ඔහු රෝගී වෙනවා. ඔය නැවත සොයා ගැනීම සඳහා නැවත ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් කරනවා. ඇත්තටම ඔහු බැඳිලා ඉන්නේ මේ මත් ද්‍රව්‍යයට නෙමෙයි මත්ද්‍රව්‍ය හරහා ඔය ගොඩනැගෙනා වූ ඒ අපූර්ව සිහිනයට. ඒ මත් වීම හරහා ගොඩනැගෙනා වූ ඒ සිහිනයට. ඔහු කැමති නැහැ ඔහුගේ හීනේ කඩන් වැටෙනවට. ඔහුට ඒ නැවත ඒ හීනේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබෙත් මොකද්ද තියෙන වෙනස? හොඳට බලන්න. ඔබත් හැම වෙලාවෙම සුන්දර සිහිනයක් ගොඩනගමින් ඉන්නවා. මේ සුන්දර සිහිනය ගොඩනගා ගැනීම සඳහා ඔබට මත්ද්‍රව්‍ය අවශ්‍යයි. ඒ සුන්දර සිහිනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මත් වීම සඳහා තමයි ඔබ මේ දේවල් හොයන්නේ. භෞතික විදියට ඔබ දේවල් හොයන්නේ ඇත්තටම ඒ ආකාරයට. දැන් ඔබ මේ පුද්ගලයෝ එහෙම නැත්නම් වෙනත් දේවල් ඔබ ඇසුරු කරමින් එහෙම නැත්නම් ඒ දේවල් හරහා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ මේ සිහිනය ගොඩනගා ගැනීම. ඔබ මේ සිහිනයට මත් වෙලා ඉන්නේ. ඉතින් ඔබගේ මේ සිහිනය කඩාගෙන වැටෙනකොට එහෙම නැත්නම් ඔබගේ අර මත සිඳෙනකොට ඔබට ඕන වෙනවා තවත් මත් වෙන්න දෙයක්. හොඳට බලන්න මොකද්ද මේ ජීවිතය කියලා ඔබ අත්විඳින්නේ කියලා.
ඔබ ජීවිතය කියන්නේ ඇත්තටම මත්වීමක්. එහි වෙනස් දෙයක් නැහැ. මේ මත්වීමට අරෙන්න වෙනත් කිසිම දෙයක් නැහැ. ඉතින් ඔබ මත් වෙන්න යමක් හොයනවා. දැන් මේ ඔබගේ සීනය මෙහෙම කඩාගෙන බිඳගෙන වැටෙනකොට අඩු ගානේ ඔබට මේ භෞතික කාරණා හරහා එහෙම නැත්නම් මේ පුද්ගලයෝ එහෙම නැත්නම් මේ භෞතික වස්තු එහෙම නැත්නම් වෙනත් දේවල් වලට අමතරව ඒ වගේ ඔබට පිළිසරණක් හම්බෙන්නේ නැත්නම් ඔබ වෙන විදිහකට හරි ඔබ මත් වෙන්න බලනවා. ඔබ හිතනවා වාස්තු වෙනස් කරලා ඔබට දැන් හරියයි කියලා. ඒ විදිහට මත් වෙන. එහෙම නැත්නම් ග්‍රහයෝ ගේ පීඩීම වෙනස් වුණාට පස්සේ දැන් මට හොඳ කාලයක් එයි කියලා ඔබ එහෙම සිහිනයක් මවා ගන්නවා. එහෙම නැත්නම් ඔබ තව විදියට සිහිනයක් මවා ගන්නවා නොපෙනෙන දෙවි කෙනෙක් එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඔබේ තියෙන මේ කරදර ඔක්කොම ඉවර කරලා දාලා දැන් ඔබේ මේ කඩා වැටිච්ච සිහිනේ නැවතත් ආයි සුන්දර එකක් බවට පත් කරයි කියලා නැවතත් ඔබ එහෙම හරි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔබ හිතනවා දැන් මේ ජීවිත කාලෙදී මට මේ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මරණය මත්තේ ඊළඟ අත්බැවක වෙනුවෙන් ඔබ සිහිනයක් දකිනවා. එක්ක දිව්‍ය ලෝකයක් හරි වෙන මොකක් හරි. කවදාද මේ හොඳ දෙයක් වෙයි කියන ඒ සිහිනය ලබනවා. ඉතින් ඒ සිහිනය ලබා ගැනීම සඳහා තමයි ඔබ එක එක දේවල් කරන්නේ. මේ සිහිනය තව සුන්දර කර ගැනීම සඳහා නොයෙකුත් දේවල් කරනවා. ඉතින් අන්තිමේදී මේක ඔක්කොම ගිහිල්ලා මේක මහා කරදරයක් මේක ඔක්කොම මේ දුකක් කියලා හිතලා ආයි ඔබ ඊට පස්සේ තව සීනයක් දකිනවා. මේක තමයි ඔබ දකින අවසාන භයානක සීනය. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? නිවන් දකින්න සීනයක් දකිනවා. ඔබ නිවන කියලා දෙයක් අල්ලගෙන ඊට පස්සේ නිවන හරහා ඔබ සුන්දර සීනයක් මවගෙන මං කවදා හරි නිවන් දකින්නවා මේ සසර දුකෙන් අත මිදෙනවා කියලා ඔබ තව ආකාරයක සීනයක් දකිනවා. දැන් එතනත් ආයේ තියෙන මත් වීමම තමයි. මේ සීනය ඇතුලේ සිරවීමම තමයි. ඉතින් ඔය විදියට දිගින් දිගටම යනවා. මේ කතාව දිගින් දිගටම යනවා. ඉතින් මේක ඇතුලේ තමයි ඔබට එන්නේ නොයෙකුත් ආකාරයේ පිරිස් ඔබට හම්බ වෙන්නේ. ඉතින් ඔබ මුලින්ම ගුරුවරයා කියලා ගන්නේ ඇත්තම කතාව නම් ඔබගේ සිහිනය ඔබට හොඳට සිහිනයක් හදාගන්න පුළුවන් දේ තමයි ඔබ ගුරුවරයා විදියට ගන්නෙ. මිනිස්සු කැමති කතන්දරකාරයින්ට. ඔබට කවුරු හරි කෙනෙකුට කාට හරි පුළුවන් නම් ඔබට ලස්සන සිහිනයක් මවලා දෙන්න. ඔබ ඒ ලස්සනට ඔබට හොඳටම සිහිනය මවලා දෙන කෙනා තමයි ඔබ සරණ කරගන්නේ. ඔබ ඔබගේ ජීවිතේ වීරයා කරගන්නේ, ඔබගේ සාස්වරයා කරගන්නේ, එහෙම නැත්නම් ඔබගේ ගුරුවරයා කරගන්නේ. ඔබට හොඳටම සිහිනය ලස්සනටම මවලා දෙන්න පුළුවන් කෙනා. අන්න ඒක තමයි ඔබ ඉස්ලාම ගුරුවරයා කරගන්නේ. කොහොමද හොඳට මවලා දෙන්නේ? ඉතින් ඔබ කැමති එහෙම ඔබට අලුත් බලාපොරොත්තු දල්වනවා නම් අලුත් කතාවක් හදලා දෙනවා නම් ඒ කියන්නේ ඔබ මේ මවා ගන්න සීනේට අලුත් චරිත එකතු කරලා අලුත් විදියට කතාව ගොඩනගලා දෙන අලුත් විදිහේ චරිත මේකට හඳුන්වලා දෙන අලුත් විදියට සුරංගනා කතාව අලුත් විදියට කියලා දෙන. දැන් හැමදාම එකම සුරංගනා කතාව ආවම ඒක ටික දවසක් එපා වෙනවා. දැන් මේ පොඩි ළමයෙක් මොකද්ද කරන්නේ? පොඩි ළමයා කරන්නේ අර ආච්චි අම්මා හරි නැත්තම් සීයා හරි අර කතාවක් කියනවා සුරංගනා කතාවක්. ඒ සුරංගනා කතාව කිව්වම අර පොඩි ළමයා ඒකේ කතාවක් මවා ගන්නවා. රාජ කුමාරයෝ ගැන, කුමාරිකාව ගැන, සුරංගනාවිය ගැන, රාක්ෂයෝ ගැන, පරාශයෝ ගැන කතාව මවා ගන්නවා. අපි දැන් හැමදාම එකම කතාව ඇහුවාන් පස්සේ මේක ටික දවසක් යනකොට එපා වෙනවා. අපි හිතමු දැන් මේක අලුතෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයා වෙනස් විදිහේ චරිත ටිකක් අරගෙන කතා කරනවා.
අර හැමදාම ගත්ත චරිත ටික නැතුව වෙනස් විදිහේ චරිත ටිකක් ගන්නවා. කතාව ටික වෙනස් කරනවා. එතකොට ඔබ අර කලින් කතන්දර අහා හිටියේ සීයාගෙන් නැත්තම් ආච්චිගෙන්. එතකොට සීයා නැත්තම් ආච්චි වාතහැල්ලා දාලා මේ අලුත් කතන්දරකාරයත් එක්ක ඔබ එකතු වෙනවා. මේ අලුත් කතන්දරකාරය ඔබ ගුරුවරයා කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ ජීවිතය කියන්නේ ඔබට ඇත්තටම ওই විදිහේ ඔබ හදාගෙන ඉන්න ලොකු සිහිනයක්. ඒ සිහිනය ඒ මත්වීම වැඩි දියුණු කරන්න පුළුවන් දෙයක් තමයි ඔබ ඇත්තටම හැම වෙලාවෙම ගුරුවරයා කියලා ගන්නෙ. ඔබ දැන් ආගම කියලාත් ආයි කරගෙන තියෙන හොඳට බලන්න ඔබ ආගම කියලාත් ආයි අරන් තියෙන ලොකු කතාවක් තමයි ඔබ හදාගෙන තියෙන්නේ. මොකක්ද ආගම කියලා කියවුවොත් ඔබ බුද්ධ ආගම එහෙම නැත්නම් ඔබ දර්ශනය එහෙම නැත්නම් ආධ්‍යාත්මිකත්වය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔබ කියාවේ ලොකු කතන්දරයක්. කල්ප ගානක ඉතිහාස කතාවක් ඔබ කියාවේ. ඒ තිබ්බ චරිත ගොඩාක් ගැන ඔබ කියාවේ. නොයෙකුත් කතා එක එක විදියට වෙච්ච සිදුවීම් කතා එක එක විදියට කියාවේ. ඉතින් මොකද ඔබගේ ආධ්‍යාත්මිකත්වය කියන එක ඔබෙන් ඇහුවොත් ඔබට කියන්න වෙන්නේ ඔච්චරයි. ඔබගේ ධර්ම මාර්ගය මොකක්ද කියලා ඇහුවොත් ඔබට කියන්න වෙන්නේ මේ වගේ ලොකු කතා ටිකක්. මේක ලස්සන කතා ටිකක් තියෙනවා. මේක එක එක විදිහේ චරිත ටිකක් එක්ක ආපු ලස්සන කතා ටික. ඉතින් මේ කතාව තුල තමයි ඔබ ආධ්‍යාත්මිකත්වය කියන එක මවාගෙන ඉන්නේ. ඉතින් මේක අර කලින් තිබ්බකට වඩා වෙනසක් වෙන්නේ නැහැ. කලිනුත් ඉතින් ඔබට දියුණුව ලෞකික දියුණුව කියලාත් ආයි ගොඩ නැගිච්ච අර කතාවේ චරිත ටික වෙනස් වෙච්ච එක විතරයි වෙන්නේ. කලින් ගෙවල් දොරවල් යාන වාහන සල්ලි ආර්ථික දියුණුව රටේ දියුණුව ලෝකේ දියුණුව කියලා ඔබ මවාගෙන හිටියා එක ආකාරයක සීනයක්. දැන් මේකේ ඒ සීනය තුල තිබ්බ චරිත ටික වෙනස් වුණා. ඒකේ තිබ්බ අවසාන අරමුණ වෙනස් වුණා. අපි දැන් මෙතනත් ඔබට එක විදියකට නිර්වාණය මාර්ගඵල එහෙම නැත්නම් තවත් එක චරිත මේ හරහා ගොඩනගාගත්තු අර ලස්සන කතාවක් ඔබ ගොඩනගාගෙන ඉන්නවා. මවාගෙන ඉන්නවා. ඉතින් ඔබ කැමති ගුරුවරයෙක් විදියට මේ කතාව හොඳට ලස්සනට මවලා දෙන කෙනෙකුට. දැන් හිතන්න ඔබ දවල් සිහිනයක් දකිමින් ඉන්නවා. ඔබ ලස්සන සුන්දර සිහිනයක් දවල් සිහිනයක් දකිමින් ඉන්නවා. ඉතින් මෙහෙම ඔබ නිස්කලංකේ ඔබ මෙහෙම දවල් සිහිනයක් දකිමින් ඉනකොට කවුරු හරි ඇවිල්ලා ඔබට පිටට තට්ටු කරනවා. මොකද වෙන්නේ ඔබට? එකපාරම ගැස්සිලා යනවා. දැන් මොකද වෙන්නේ ඔබ අර හදාගෙන හිටපු සිහිනය මොකද්ද වෙන්නේ? කඩන් වැටෙනවා. දැන් කඩන් වැටෙනවා විතරක් නෙමෙයි. දැන් ඔබ මේ දැන් මේ මවාගත්තු මේ මනෝලෝකයේ තුල ඉන්නකොට ඇවිල්ලා මේ බාධා කරපු කෙනා ගැන ඔබට ඇති වෙන්නේ මොකද්ද? ඔය ගැන පැහැදීමක්ද නැත්නම් තරහක්ද? ඇත්තම කතාව නම් ඔබට ඇති වෙන්නේ තරහ. ඉතින් මේ මම වාගෙන හිටපු අර සිහිනය මේ දැන් පිටිපස්සෙන් ඇවිල්ලා පිටට තට්ටු කරපු කෙනා කඩලා දැම්මා. ඔබ මෙච්චරලා අර මත් වෙලා හිර ඔබගේ මත ඔහු බිඳ දැම්මා. ඔබගේ මත් වීම ඔහු නැති කරා. මේක ලස්සනට ඔබ කතාව ගොඩනගාගෙන ආවා. ඒ ගොඩනගාගෙන ආපු කතාව මේ මත් වීම මේ පිටිපස්සෙන් ඇවිල්ලා තට්ටු කරලා බිඳලා සිඳලා විනාශ කරලා දැම්මා. ඔබ කැමති නෑ ඒකට. හැබැයි දැන් ඔබ මෙහෙම ලස්සනට මෙහෙම කතාව මවාගෙන ඉන්නකොට ඔබට හම්බෙනවා තව කෙනෙක්. එයා ඔබ කතාගෙන ඉන්න මේ මවාගෙන ඉන්න කතාව ඔහුත් සමග කතා කරනවා. කතා කරලා ඔහු තව ඒකට පොහොර දෙනවා. තව ඒකට තව කතාව තව මවා ගන්න පුළුවන් විදියට ඔබට උදව් කරනවා. අන්න ඉක්මනට ඔබ ඔහු සමග බැඳෙනවා. ඇයි? දැන් ඔබට
ඔබගේ මේ සිහිනය මත්වීම වැඩි කරගන්න ඔහු උදව් කරනවා. ඇයි මේ නොයෙකුත් ආකාරයෙන් මේ කතාව එකතු කරනවා ඔබට. කලින් තිබිච්ච නැති තැන් අඳුන්වලා දෙනවා. දැන් හොඳට බලන්න ඔබ සංවාදයක් යෙදෙනකොට ඔබ සංවාදයේදී කැමති වෙන්නේ කාටද? ඔබ පිරිසක් සමග කතා කරනවා කියලා හිතන්නකෝ. එතකොට මේ සංවාදයේදී ඔබ කැමති වෙන්නේ කාටද? මේක හොඳට බලන්න පරිස්සමෙන්. මේ සංවාදයේදී ඔබ කැමති වෙන්නේ ඔබ සිහිනය ගොඩ නගන කෙනාට. ඒ කියන්නේ ඔබේ මතයත් සමග එකතු වෙලා ඔබ හදාගෙන ඉන්න මේ සිහින ලෝකය තව දුරටත් තහවුරු කරන කෙනෙකුට තමයි ඔබ කැමති වෙන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා එකපාරම ඕක බොරුවක්. ඕක කොහොම නෙමෙයි වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා ඒ කතාව වෙන පැත්තකට ගොඩ නගන්න හැදුවොත් ඔබ ඕකට කැමති වෙන්නේ නැහැ. ඇයි? ඔබ දැන් මේ ඔබ මවාගෙන ඉන්න අර සිහින ලෝකයේ දැන් මේ ඇහිච්ච අලුත් කතාව නිසා ඒකට රඳා පවතින්න බැරුව යනවා. ඒ පදනම දෙදරා යනවා. පදනම දෙදරා ගිහිල්ලා අර අලුතෙන් කියන කතාවෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. ඔබ උට කැමති නැහැ. ඉතින් හොඳට මේ කතාව හරියට තෝරගන්න, පැහැදිලි කරගන්න. ඉතින් මේ ආධ්‍යාත්මික මාර්ගය යනවායි කියලා බොහෝ දෙනෙක් කරන්නේ ආයි කතන්දර ටිකකට අහු වෙන එක. කතන්දරකාරයෝ ටිකකට අහු වෙලා කතන්දර ටිකකට අහු වෙන එක තමයි වෙන්නේ. ඔබ කලින් හිටපු මත්වීමෙන් කිසිම ආකාරයෙන් මේ වෙනසක් වෙලා නැහැ. කලිනුත් ඔබ පරම්පරා කතා ටිකකට අහු වෙලා කවදාවත් නොලැබෙන දියුණුවක් වෙනුවෙන් ඒකට අහු වෙලා ඔබ එක චක්‍රයකට අහු වෙලා හිටියා. දැන් දෙවනුව ඔබ ආධ්‍යාත්මික ජීවිතය කියලා වෙලා තියෙන්නේ ඒ ආකාරයෙන්ම අසුවීමක්ම විතරමයි. ඔබ අර කතන්දර ටිකේ මත් වෙනවා. ඔබ මේ ලස්සන සුන්දර කතාවක් හදාගෙන ඉන්නවා. ඔබ ශාසනය කියලා හදාගෙන ඉන්නවා ලස්සන සුන්දර කතාවක්. දැන් කවුරු හරි ඇවිල්ලා ඕක ටික වෙනස් එකක් කියපු ගමන් හරි වෙනස් දෙයක් කරපු ගමන් හරි ඔබ එකපාරම කඩන් වැටෙනවා. ඇයි දැන් ඔබ අර මවාගෙන හිටපු අර ශාසනය කියන ප්‍රතිරූපයේ රූපේ කඩන් වැටෙනවා. ඒ සිහිනය මත්වීම කඩන් වැටෙනවා. ඔබ මවාගෙන හිටපු කතාව විනාශ වෙන්න පටන් ගන්නවා. ඒකට ඔබ කැමති නැහැ. ඊට පස්සේ ඔබ හිතනවා අයියෝ මේගොල්ලෝ ශාසනය විනාශ කරනවානේ කියලා. දැන් ශාසනය කියලා ඔබ කියන්නේ මොකටද? මොන ශාසනයටද? දැන් ඔබ හොඳට පරිස්සමෙන් බැලුවොත් වෙන්නේ මේ ශාසනය කියන්නේ මේ මවාගත්තු තව රූපයක් විතරයි. ඉතින් මේ මවාගත්තු රූපේ මවාගත්තු සිහිනය බිඳ වැටෙනකොට ඔබ හිතනවා ශාසනය කඩන් වැටෙනවා කියලා. ඇත්තටම ශාසනය නෙමෙයි කඩන් වැටෙන ඔබ මවාගෙන හිටපු රූපය. ඉතින් ඒ වෙලාවේදී ඔබට පණිවිඩය හරියට තේරුණා නම් මම මේ ශාසනය කියලා තායි අල්ලගෙන ඉඳලා තියෙන්නේ මේ මත් වෙලා ඉඳලා තියෙන්නේ මේ මවාගෙන ඉඳලා තියෙන්නේ තවත් එක සිහිනයකටම තමයි මේ අහුවෙලා ඉන්නේ කියලා ඔබට තේරුණා නම් වැටහුණා නම් අන්න එතන පහළ වෙනවා ශාසනය. මේ ශාසනය කියන්නේ තව මවාගෙන ඉන්න රූපයක් හරි මවාගෙන ඉන්න ප්‍රතිරූපයක් හරි මවාගෙන ඉන්නා වූ තව සිහිනයක් හරි මත්වීමක් හරි නෙමෙයි. ඒ මවාගෙන ඉන්න රූපය බොරුව දැකීම. ඉතින් ඔබ භාවනාව කියලා හරි නිර්වාණය කියලා හරි මාර්ගඵල කියලා හරි නැවතත් ඔබ මවාගෙන ඉන්න එක විදිහක කතාවක්. තව සිහිනයක්. ඉතින් ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා ඔබ බණ අහනවා, පොත් කියවනවා, භාවනා කරනවා. ඉතින් මෙතනදී ඔබ කරන්නේ ඔබ අර මවාගෙන ඉන්න සිහිනය තව දුරටත් තහවුරු කරගන්නවා. ඒක තවදුරටත් ලොකු කරගන්නවා. තවදුරටත් ඒක විශාල කරගන්නවා. හැබැයි මේ දකිමින් සිටින්නේ සිහිනයක් කියලා ඔබට තේරුණොත් තමයි ඔබට මේ ධර්මතාවය තේරෙන්නේ. මේ ධර්මතාවය ඔබට මේ හැම වෙලාවෙදීම මේ පණිවිඩය කියනවා.
ඉතින් හුඟක් වෙලාවට ඔබ හිතනවා මේ ගුරුවරයා කොයි වෙලාව හරි එළියෙන් හම්බ වෙයි කියලා. ගුරුවරයා එළියෙන් හම්බෙන්නේ නැහැ කවදාවත්. මොකද ගුරුවරේ කවදාරි හම්බෙයි නිවැරදි මාර්ගෝපදේශකෙක් හම්බෙයි කියන එකම පවා ඔබ මවාගෙන ඉන්නා වූ තව එක සීනියක් විතරයි. ඔබගේ මත්වීමක් විතරයි. තව බලාපොරොත්තුවක් විතරයි. අන්න ඒක දැක්කනම් ඔබට ගුරුවරයා කියන කෙන පහළ වෙනවා. ඒක දැක්කනම්. දැන් හොඳට මතක තියාගන්න ඔබ ශාස්ත්‍රවරයෙක් හරි ගුරුවරයෙක් හරි කියලා ඔබ හිතාගෙන ඉන්නේ ඔබගේ මේ මත් වෙලා තව අලුතෙන් සිහිනයක් මවා ගන්න පුළුවන් තැනකට. හැබැයි සැබෑ ගුරුවරයා වෙන්නේ ඔබගේ සිහිනය කඩලා බිඳලා දාලා ඔබ සිහිනයක් දකමින් සිහිනයක හිර වෙලා ඉන්න බව මතක් කරලා දෙන කෙනාට. ඉතින් ඔබ අර මනෝලෝකයක් මවාගෙන ඉන්න අර ලස්සන කතාවක් තියෙනවා මෙන්න මෙහෙම. මිනිස්සෙක්ගේ ගෙයක් ඉස්සරහා තිබ්බලු මුරුංගා ගහ. මේ මුරුංගා ගහ දිහා බලාගෙන අර මිනිස්සයා කල්පනා කරනවලු මේකේ මුරුංගා ගොඩක් තියෙනවා. දැන් මම මේ මුරුංගා කඩන්න ඕන. දැන් මුරුංගා කඩලා මම පොළට ගිහිලා විකුණනවා. මට විකුණාම ලාභයක් ලැබෙනවා. ලාභයක් ලැබෙලා ඊට පස්සේ මම මොකද කරන්නේ? තව මම මුරුංගා තව වගාවක් දානවා. තව ගස් කීපයක් පවනවා. ඒ ටිකත් විකුණනවා. තව මට ලාභයක් ලැබෙනවා. ඊට පස්සේ මම කරන්නේ තව අලුත් ඉඩමක් ගන්නවා. ඒකෙත් මුරුංගා දානවා. ඒ ටිකත් විකුණනවා. දැන් මෙහෙම යනකොට මට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මම ලොකු කඩයක් දා ගන්නවා. ලොකු තොග කඩයක් දානවා. ඒක හරහා දැන් මුරුංගා මම යවනවා. මම පිටරටත් යවනවා දැන් මුරුංගා. දැන් මට ලොකුවට සල්ලි හම්බ වෙනවා. ඉතින් මම මොකද කරන්නේ? මම ගන්නවා හොඳ ලස්සන කාර් එකක්. දැන් මේ කාර් එක අරගෙන මම මුළු ගම වටේම යනවා ගමේ අනිත් අයටත් පේන්න කි. ගමේ වටේම ගිහිල්ලා ගමේ අනිත් අයටත් පේන්න මෙහෙම රවුම් දාලා මං ආපහු ගෙදර එනවා. දැන් ගෙදර ඇවිල්ලා මම ගේ ඇතුළට කාර් එක දාන්න හදනකොට දාන්න විදියක් නැහැ. මිදුල මැද්දේ මුරුංගා ගහක් තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? අර කාර් එක දාන්න ඕන නිසා ඉක්මනට ගේ ඇතුළට දුවලා ගිහිල්ලා පොරව ගෙනල්ලා අර මුරුංගා ගහ කපනවා. දැන් මේ මොන මුරුංගා ගහද කැපුවේ? දැන් ඌ එක මුරුංගා ගෙඩියක්වත් තාම විකුණලා නැහැ. එක මුරුංගා කරලක්වත් විකුණලා නැහැ. දැන් මේ මුරුංගා කර ගහ දිහා බලලා මේ විදියට සිහිනයක් මවාගෙන අර මවාගත්තු සිහිනය ඇතුළට වහුම මත් වෙලා අන්තිමට ඌ මුරුංගා ගහ කපනවා. අන්න මේ වගේ තමයි ඇත්තටම සංසාරේ කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඕකමයි සංසාරේ කියන්නේ. එක එක පැතිවලට මේක මවනවා. හැබැයි මේ ධර්මතාවයේ විසින් හැම මොහොතකදීම ඔබට පණිවිඩය දෙනවා මෙන්න මේ විදියට. ඔබට තට්ටු කර කර පණිවිඩය දෙනවා. ඔබ වීරයෙක් නෙමෙයි. ඔබ වීරයෙක් කියලා හිතාගෙන හිටියට ඔබ වීරයෙක් නෙමෙයි. ඔබ හිතාගෙන හිටියට මේ කතාව මේකේ පාලනය ඔබ අතේ තියෙන්නේ කියලා ඔබ හිතාගෙන යනකොට ඒසෙයි නෙවෙයි. ඉතින් ඔබ මේ හැම වෙලාවෙදිම මේ සිහිනයක් මවාගෙන සිහිනය ඇතුලේ වීරයෙක් වෙන්න හදනකොටම ධර්මතාවය විසින් ඇවිල්ලා ඔබට තට්ටු කරනවා. අර ඔබ මනෝගහගෙන ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා තට්ටු කරනවා වගේ. ඉතින් හැම වෙලාවෙම මේ ධර්මතාවය විසින් මේ ඔබට පෙන්නනවා ඔබගේ සිහිනය කඩලා බිඳලා දානවා. මේ සිහිනේ කඩලා බිඳලා දාන එක තෝරගත්තා නම් ඒ සිහිනේ කඩා බිඳ දැමීම තෝරගත්තා නම් ඔබට ඇත්තටම ගුරුවරයා පහළ වෙනවා. මේ සිහිනෙන් අවදි වුණා නම් ඔබගේ ඇත්තටම ගුරුවරයා පහළ වෙනවා. මේ සෑම විටම මේ ධර්මතාවය මේ සියල්ලටම උඩින් පවතිනවායි කියන එක ඔබ තේරුණා නම්
තවදුරටත් ඔබ මේ සිහින හදන එක අතහැරලා දානවා. ඔබ ධර්මතාවය තුල දිය වෙන්න පටන් ගන්නවා. මේ ධර්මතාවය තුලට දිය වුණා නම් දිය වෙලා ගියා නම් ඔබට තවදුරටත් දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දිනීමක් නැති නිසා ඇත්තනම පරාජයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම දිනීමකට තියෙන බලාපොරොත්තුව තමයි පරාජය ගෙනල්ලා දෙන්නේ. දිනීම ගැන බලාපොරොත්තුව අතහැරිය නම් පරාජය පවතින්නේ නැහැ. දැන් හැම වෙලාවෙම බලන්න මොකද්ද මේ ලෝකය කියන්නේ? ඉතින් ඔබ කොච්චර දැඟලුවත් ලෝකය එහෙම නැත්නම් ජීවිතය එහෙම නැත්නම් සසර එහෙම නැත්නම් නිර්වාණය ওই විදිහට මොන විදිහට ගත්තත් ඔබ කරලා තියෙන්නේ තව එක විදිහක සිහිනයක් මවාගෙන සිටීමක් විතරයි. ඉතින් මේ වෙලාවේදී ඔබ යම් සරණක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේ සිහිනේ ඇතුළට චරිතයක් ගෙනල්ලා අලුත් චරිත ටිකක් ගෙනල්ලා අලුත් බලාපොරොත්තුවක් ගැනීම විතරයි. ඉතින් මේ විදිහට ජීවිතය කියලා මේම ගොඩනැගිලා තියෙන එක විදිහක සිහිනයක් කියලා ඔබ දැක්කනම් ඒ සිහිනය නඩත්තු කිරීම මේ මත්වීමෙන් ඔබ නිදහස් වෙන්න පටන් ගන්නවා. මේ සිහිනය තුළ නවත්වීම සිටීම ඔබ නිදහස් වෙන්න පටන් ගන්නවා. තවදුරටත් ඔබ සිහින දකින්නෙක් වෙන්නේ නැහැ එතකොට. ඔබට තවදුරටත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේත් නැහැ. දැන් නිවන් දකින්න හරි කාට හරි කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම ඇයි කියලා හොඳට බලන්න. අපේ දේශනා අහනකොට දැන් බොහෝ පිරිසක් කියනවා ඔබ වහන්සේ මාර්ගයක් පෙන්වන්නේ නැහැ කිසිම කියලා. අනිත් ඔක්කොම ගෙදර යන්න මොකක් හරි වැඩ ටිකක් දෙනවා ඔබ වහන්සේ වැඩක් දෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? ඇත්තටම දැන් ඔබ බණ අහන්න කියලාත් ඇවිල්ලා එන්නේ ඔබට ඔබ ඉල්ලනවා වැඩක් කාගෙන් හරි වැඩක් ඉල්ලනවා. ඔබ වැඩක් ඉල්ලන්නේ ඇයි? ඔබ වැඩක් ඉල්ලන්නේ ඔබට ඒ වැඩේ හරහා ඔබ ආයි සීනයක් මවා ගන්නවා. දැන් ගුරුවරයෙක් ළඟට ශිෂ්‍යයෙක් ආවට පස්සේ කියනවා ඔබ මේ විභාගේ පාස් යන් මේ විභාගේ පාස් වුණාන් පස්සේ ඔබට හොඳ රස්සාවක් යන්න පුළුවන්. ඒ රස්සාවෙන් පස්සේ ඒක හොඳ ඔබට හොඳ වැටුපක් ලැබේවි. ඒ හරහා ඔබට වාහන, ගෙවල් දොරවල් මේ ලැබේවි කියලා අර ගුරුවරයා කියනවා. ඒ නිසා ඔබ හොඳට ඉගෙන ගනින් කියලා. එතකොට දැන් මොකද කරන්නේ? අර ළමයා ලස්සන සිහිනයක් මවා ගන්නවා. ලස්සන කතාවක් මවා ගන්නවා. අන්න ඒකේ පිටිපස්සේ තමයි ඔහු යන්නේ. දැන් ඕකට වැඩක් හම්බුණා සතුටුයි. අර වැඩේ තියෙන තෙහෙට්ටුව ඕකට ගාණක් නැහැ. මොකද ඔහු අර සීනිය පස්සේ යන නිසා. අර බූරුවෙක් කාන්තාරයක් මැදින් බූරුවෙක්ගෙන් බඩු ගිනියන්න ඕනි වුණාන් පස්සේ කරන වැඩේ අර බූරුවගේ පිටහරහා ඉස්සරහින් එල්ලෙන්න රිටක් ගැට ගහලා ඒ ඉස්සරහින් කැරට්ටලයක් එල්ලනවා. එතකොට අර කැරට්ටලේ බලාපොරොත්තුෙන් අර බර ඔක්කොම දරාගෙන යනවා. හැබැයි අර බූරුවට සිහිනයක් තියෙනවා බූරුවට කවදා හරි අර කැරට්ටලේ කන්න ලැබෙයි කියලා. අන්න කැරට්ටලේ කන්න ලැබෙයි කියන අර සිහිනියත් එක්ක ඔහුට අර සියලු බර වෙහෙස අමතක වෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. ඉතින් ඔබ වැඩක් ඉල්ලන්නේම එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් එහෙම නැත්නම් මොකක් හරි මාර්ගයක් ඉල්ලන්නේම ඔබට මේ ලස්සන්ට මේ තව ආකාරයක සීනයක් මවා ගන්නවා. ඉතින් මේ තව වැඩක් ඉල්ලීම නෙමෙයි තව වැඩක් කිරීම නෙමෙයි කරන්නේ. ඇයි මේ වැඩක් කරලා ඔබ මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියන එක බලන එක. එතකොට මෙහෙම වැඩක් කරලා හරි මෙහෙම බලාපොරොත්තු වෙලා කරන්නේ මොකද්ද කියලා ඔබ හොඳට පරිස්සමෙන් දැක්කොත් එතන තියෙන්නේ තවත් හුදෙක් තව සිහිනයක් මවා ගැනීම තමයි. අඩු ගානේ ඔබ නිර්වාණය කියලා හරි අවබෝධය ප්‍රඥාව මාර්ගඵල කියලා හරි තව ආකාරයේ සිහිනයක් මවා ගැනීම තමයි කරන්නේ. ඉතින් ඔබට කරලා වැඩ ඉවරයක් වෙන්නේ නැහැ. ඇයි?
මොකද මේ සිහිනයක තියෙන ලක්ෂණය තමයි ඔබ සිහිනය ගොඩ නගන්න ඒක ගොඩ නැගි යනවා මිසක් ඒක කෙලවරක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. ඕන පැත්තකට ඕන යන පැත්තකට මේක හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔබ කරන්න වැඩක් බාරගත්තට පස්සේ මේ වැඩේ හරහා නැවතත් මේ සිහිනය තවත් වැඩි දියුණු වෙනවා මිසක් තවත් ඔබගේ මත්වීම වැඩි වෙනවා මිසක් මේ මත්වීමෙන් නිදහස් වෙන්නේ නැහැ. ඉතින් මේ හරියට මේ කතාව තෝරගන්න. එතකොට මේ මත්වීමෙන් නිදහස් වෙනවා. ඇත්තටම වැඩ කිරීමෙන් නිදහසක් වෙනවා. එතනින් එහාට ඔබට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔබ පරාජය බාර අරගෙන ඉවරයි. ඔබ වැඩ කිරීම පරාජය ඉවරයි. ඔබගේ බලාපොරොත්තුව කියන එක හුදු සිහිනයක් තුල මත්වීමක්. එහෙම නැත්නම් අර බූරුවා තමන්ගේ ඉස්සරහා තියෙන කැරට්ටරේ දිහා බලාගෙන යනවා වගේ වැඩක් කියලා ඔබ දැක්කට පස්සේ ඔබට අවසානයේ කියන එක ඉවර වෙනවා. මේ අවසානයේ මුලාවක් කියලා ඔබ දකිනවා. අවසානයේ මුලාවක් කියලා ඔබ දකිනකොට ඔබට මාර්ගයේ ඉබේම මුලාවක් එනවා. එතකොට තවදුරටත් මාර්ගය කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ධර්මතාවයට එකතු වෙලා ඉවරයි. එතනින් එහාට ඔබ කනවා බොනවා නානවා නිදා ගන්නවා කියලා එකක් ඇත්තෙත් නැහැ. ඒවා ඔබ කරනවා කියලා එකකුත් ඇත්තෙත් නැහැ. පොදු ධර්මතාවයක් පමණයි විතර වෙන්නේ. මෙතන ධර්මතාවය කිව්වහම ඔබලාව ලස්සන කතාවක් මවා ගන්න පුළුවන්. මේ ධර්මතාවය කියන්නේ හුදු මම මේ ඔබට මේ පණිවිඩයක් දෙන්න පාවිච්චි කරපු කතාවක් විතරයි. නැත්නම් ඔබ ධර්මතාවය කියලා තායි තව සිහිනයක් මවා ගන්නවා. ඒක හුදෙක් ඔබට මේ කතාව පැහැදිලි කරලා දෙන්න මේ ඔබට පණිවිඩයක් දෙන්න පාවිච්චි කරපු තව හුදෙක් එක වචනයක් විතරයි. ඒ වචනයට අහු වෙන්න එපා. අනිත් එක එහෙම ධර්මතාවයක් තියෙනවා කිව්වහම ඔබට එන එක තමයි එතන කාලය ඔබට පහළ වෙනවා. ඔබට කාලය ඇතුලේ තමයි මේ කතාව ඔබට තේරෙන්නේ. ඒතකොට කාලයක් ඇතුලේ තමයි මේ කතාව ගලාගෙන යනවා කියලා ඔබට පැහැදිලි වෙන්නේ. ඉතින් එතනදිත් ඔබ ආයි මේ කාලය කියන එකට අහු වෙලා තියෙනවා. ඉතින් කාලය කියන්නේ ඔබට කාලය කියන එක දැනෙන්නේම අර සිහිනේ ඇත්ත වෙලා සින්න නිසාමයි. ඇත්තටම මේ කාලය කියන එක අර සිහිනේ තුලින් ඔබට දැනෙන එක. මේන් ඔබ සිහිනේ කියන එක හරියට පැහැදිලි කරගත්තා නම් තවදුරටත් ඔබ කාලය තුල ජීවත් වන්නේත් නැහැ. කාලයෙන් සම්පූර්ණයෙන්ම ඔබ නිදහස් වෙනවා. දැන් මෙතන කාලයෙන් ඔබ නිදහස් වෙනවා කිව්වම මේ නිදහස් වෙන ඔබ කියලා කියන්නේ මේ නිදහස් වෙන මම නැත්තම් ඔබ කියන්නේත් ඔබ දකින්න තව සිහිනයක් විතරමයි. මේකෙන් විශේෂ සිහිනයක් තමයි අතර මේ දකින්න මම නැත්තම් ඔබ කියන එක. ඒකත් හරියට පැහැදිලි කරගන්න. ඉතින් හරියට පැහැදිලි කරගන්න. ඉතින් ගුරුවරයා කියන කෙනා එළියෙන් පහළ වෙන කෙනෙක් නෙමෙයි. එහෙම ශාස්ත්‍රවරයා කියන කෙනා එළියෙන් පහළ වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔබේ තියෙන මේ අර අසරණ කමට ඔබ හැම වෙලාවම කවුරු හරි පුද්ගලයෙක්ගේ හරි කාගේ හරි ඇඟේ එල්ලෙන්නමයි බලන්නේ. කොතන හරි. එහෙම එල්ලීමක් නෙමෙයි මෙතන. තාම එහෙම ඔබට එල්ලෙන්න හිතෙනවා නම් එහෙම බලාපොරොත්තු වෙනවා නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා විතර කියලා විතරක් දැන්ට තෝරා ගන්න. මේ මම අද දවසේ කියපු වචන ටික තේරෙන්නේ නැත්තම්. ඔබ ගුරුවරයාත් එක්ක තමයි හැම වෙලාවෙම ඉන්නේ. මේ ගුරුවරයා තමයි ඔබ මේ හැම වෙලාවෙම ඔබ සිහිනයක් ගොඩනගා ගන්න හදනවා. ඒ සිහිනේ කඩන් වැටෙනවා. ආයි සිහිනයක් ගොඩනගා ගන්න හදනකොට ඒ සිහිනේ කඩන් වැටෙනවා. ඉතින් මේ ඔබට සිහිනයක් ගොඩනගා ගන්න දෙන්නේ නැහැ. ඒ සිහිනේ තුල ජීවත් වෙන්න දෙන්නේ නැහැ. අපිට තට්ටු කර කර හැම වෙලාවෙම සිහිනේ කඩලා දෙනවා. ඉතින් ගුරුවරයා හැම වෙලාවෙම Taman ළඟ ඉන්නවා. නැත්තම් ඔබ කරන්නේ ආයි තවත් පුද්ගල සරණකට කොටු වෙන එක විතරයි.
පුද්ගලක සරණකට කොට වුණාම තියෙන ගැටලුව තමයි ඔබ පුද්ගල සරණ හරහා ඔබ ගුරුවරයා කියලා තායි ප්‍රතිරූපයක් හදාගන්න නැත්නම් හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි අරගෙන ඔව් අරහත් ඔබ ලස්සන ආයි තව සිහිනයක් හදාගන්නවා ප්‍රතිරූපයක් හදාගන්නවා. ඉතින් ඔබ අර සිහිනය තුල ඉන්න හාමුදුරුවෝ නෙමෙයි ළඟට ගිහලා බැලුවාම ඉන්නේ. ඔබ සිහිනය තුල ඉන්න ගුරුවරයා කන විදියට නෙමෙයි හාමුදුරුවෝ කන්නේ. නැත්නම් වළඳන්නේ. අර ඔබේ සිහිනය තුල ඇතුලේ ඉන්න ගුරුවරයා විදියට නෙමෙයි ඇවිදින්නේ කතා කරන්නේ hina වෙන. ඉතින් ඔබගේ සිහිනේ ඉබේම කඩන් වැටෙනවා. ආයි ඉතින් ඔබට මොකද වෙන්නේ? එහෙනම් එයා හරියන්නේ නැහැ. මං හිතන් හිටපු එක නෙමෙයි කියලා ඔබ ගිහිලා තව කෙනෙක් ළඟට යනවා. ඉතින් එයා පොඩ්ඩක් බලන් ගියාම ඒ ගුරුවරයා පොඩ්ඩක් බලන් ගියාම ඔන්න පේනවා මං හිතන විදියට තමයි එයා ඇවිදින්නේ hina වෙන්නේ කතා කරන්නේ ඔක්කොම කරන්නේ හැසිරෙන්නේ ඔක්කොම කරන්නේ ඒ විදියට තමයි කියලා. එහෙනම් මේක නම් ගැලපෙනවා මගේ හීනයට නම් ගැලපෙනවා මේක. ගැලපිලා මොකද කරන්නේ? අර පුද්ගලයාව දාගෙනගෙන ඔබ තව වැඩිපුර හීනේ හදා ගන්නවා. හීනේ හදාගෙන ඔබ නොදැනුවත්වම ඔබ වහලෙක් බවට පත් වෙනවා. දැන් මම මේක පුද්ගලයෙක් කියලා කිව්වට මේක දර්ශනයකටත් දාලායි. සමහර වෙලාවට ඔබ පුද්ගලයෙක් නෙමෙයි ඔබ ගොඩනගා ගන්න දර්ශනයක්. හොඳට මතක තියාගන්න මේ දර්ශනය එහෙම නැත්නම් මේ නොයිකුත් මේ මතවාද එහෙම නැත්නම් මේ දාර්ශනික කතා මේ කියන ඒවත් ඔක්කොම ආයිත් මේ අර තවත් එක විදිහක සුරංගනා කතා ටිකක්ම තමයි. ඒක ඇති දෙයක් නැහැ. දර්ශනය කියන්නේ ඇත්තටම පට්ටපල් බොරු ටිකක් විතරමයි. මේකෙත් ඇති දෙයක් නැහැ. දැන් ඒක හරහාත් ඔබ තව කතාවක් මවගන්න. දැන් අර ගුරුවරයා සරණ ගියා වගේ ගුරුවරයා හරහා ඔබ කතාවක් ලස්සන සිහිනයක් මවාගත්තා වගේම ඔබ දර්ශනය හරහා තායි ගොඩනගා ගන්න එක තව ආකාරිකම සිහිනයක් විතරමයි. නොයෙකුත් ආකාරයක දාර්ශනික කතා නොයෙකුත් ආකාරයේ ධර්මයේ. ඉතින් අන්තිමට ධර්මයේ කියලාත් ඒ ධර්මයේ හරහාත් ගොඩනගා ගන්නේ තව සිහිනයක්ම විතරමයි. තව කතාවක් හදාගන්න එක විතරමයි වෙන්නේ. ඒ ඔබම හදාගත්තු කතාවට ඔබම රැවටෙනවා. ඒක ඇතුළේ ඔබ මත් වෙලා ඉන්නවා. ඉතින් මේක හරියට පැහැදිලි කරගන්න. මේ දර්ශනය තුළ අතරමං වීමක් නෙමෙයි මේක. මහා සංකීර්ණ කර ගැනීමක් නෙමෙයි මේක. ඔබ යම්තාක් සංකීර්ණ කරගෙන ඉන්නවා නම් ඔබම වියාගත්තු මකළු දැලක ඔබම පැටලිලා ඉන්නවා කියලා විතරයි මට කියන්න වෙන්නේ. ඉතින් මේ අන්තිම සරල වෙන්න. පුළුවන් තරම් ඔබ සරල වෙන්න. සරල විදියට දකින්න. මේ යමක සරණ යෑම කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න. ඒක ඔබට හරියට පැහැදිලි කරගත්තොත් මේ සියලු සරණයන්ගෙන් ඔබ නිදහස් වේවි. තවදුරටත් ඔබ කිසිවෙකුගේ හෝ කිසි දර්ශනයක හෝ යමක හෝ වහලෙක් නොවේවි. අඩු ගානේ ඔබ ඔබගේ වහලෙක් වෙන්නෙත් නැහැ. මොකද දැන් ඔබ මෙතනදී මේ කතාවේදී මුලදීම ඔබ වහලෙක් වුණේ ඔබගේමයි, තමන්ගේමයි. තමන්ටමයි වහල්කම් කර හිටියේ. ඔබ මුලින්ම මම කියන කෙනාගෙන් නිදහස් වුණා. ඒකේ බොරුව දැක්කා. ඊට පස්සේ වටේ ඉන්න ගුරුවරු හරි මොනා හරි දර්ශනවාදාරි ඒ ඔක්කොගෙම තියෙන ඒ වගේ වහලෙක් වෙන්න ගත්තා. අන්තිමට ඒකේ බොරුව දැක්කා. ඔබ ඒකනුත් නිදහස් වුණා. පරිපූර්ණ ලෙසම වහල්භාවයෙන් නිදහස් වෙනවා. එතකොට පරිපූර්ණ ලෙසම සියලු වැඩවලින් නිදහස් වුණා. සියලු වැඩවලින් නිදහස් වුණා කියන්නේ කල යුතු සියල්ල කරලා අවසන් වුණා. තවදුරටත් කරන්න දෙයක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේක අවසාන වශයෙන් මම මේක කියන්නේ
මේක තව ඔබ කතන්දර අහන්න පුළුවන්, තව බණ අහන්න පුළුවන්, නොයෙකුත් ඒවා අහන්න පුළුවන්. මේ හැම එකක්ම අහලා ආයි කරලා ඔක්කොම කරලා ඔබ කරන්නේ තව හීනයක් හදාගන්න එක විතරමයි. තව මත් වීමක් විතරමයි. මේ කියන වචන වලින් ඔබට තියෙන අදහස හරියට තෝරගන්න. නැත්තම් ඔබ තව කතන්දරයක් තුල අතරමං වෙලා මත් වීමක් විතරමයි වෙන්නේ. මේ කතාව ඔබ තුලින්ම දකින්න. තමා තුලින්ම දකින්න. අන්නේ තමා තුලින්ම දකිනකොට තමයි ඔබට සැබෑවටම ධර්මතාවය මොකක්ද කියන එක අවබෝධ වෙන්නේ. සැබෑ ගුරුවරයා පහළ වෙන්නේ. ඒ පහළ වෙන්න ඔබ නිෂ්කලංකේ තමන්ම අධ්‍යයනය කරන්න. තමන් තුලින්ම මේ කතාව දකින්න. තමන්ට මේ ලෝකයේ කියලා හරි තමන් කියලා හරි මේ පැවැත්ම කියලා හරි ගොඩනැගිලා තියෙන දේ යථාර්ථය හරියට දකින්න. මොකකටද මේ හවුවෙලා තියෙන්නේ? මේ තියෙන දෙයකටද රැවටිලා තියෙන්නේ? එහෙම නැත්නම් නැති දෙයකටද රැවටිලා තියෙන්නේ? මේක මායාවක්ද මිරිඟුවක්ද? ඔය දාර්ශනික කතාවල හිර වෙන්න එපා. නැත්නම් මේක ලෝකේ මායාවක් කියලා ආයෙ දාර්ශනික කතාවක් හදාගන්නවා. එහෙම මායාවක් නෙමෙයි කියලා තව දාර්ශනික කතාවක් හදාගන්නවා. එම කතන්දරවල ඇතුළේ හිර වෙන්න එපා. සියලු කතන්දර අතහැරලා දාන්න. මේක දකින්න පුළුවන් තැන ඒ යතුර තියෙන්නේ ඔබ තුලමයි. වෙන කොහෙවත් නෙමෙයි. අගුලක් තියෙන්නේ ඔබ තුලමයි, යතුරක් තියෙන්නේ ඔබ තුලමයි. ඔබ ළඟම තියෙන ඒ යතුරෙන් ඔබ ළඟම තියෙන අගුල ඇරින්න. නැත්තම් ඔබ කරන්නේ මුළු ලෝකේ වටේම යනවා යතුරක් හොය හොයා. එහෙම නැත්නම් මුළු ලෝකේ වටේම යනවා හම්බෙච්ච යතුරට ගැලපෙන උගුලක් හොය හොයා. හැබැයි දෙකම තියෙන්නේ ඔබ ළඟමයි. මේ කතාව හරියට පැහැදිලි කරගන්න. හොඳයි ඉතින් අද දවසේදී එහෙනම් අපි දේශනය අවසන් කරමු. ඔබ සියලු දෙනාටම යථාර්ථය අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව පහළ වේවා කියලා එහෙනම් අදිෂ්ඨාන තබලා අද දිනේදී දේශනය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.